හොඳයි ඒ සඳහා අපි 2012 ඉඳන් ප්‍රශ්නය කරගෙන ඉමු. ඔයාලට තිරේ දිස්සනවා බලන්න මම කලින් කිව්වා වගේම සාමාන්‍ය සම්ප්‍රදාය විදිහට ඒගොල්ලෝ කරලා තියෙන දේ තමයි පළවෙනි ප්‍රශ්න 10 ඇතුලේ 2012 සිට 2021 දක්වාම කාබනික රසායනයේ නාමකරණ ප්‍රශ්නයක් භාවිතා කරලා තියෙනවා. හොඳයි. දැන් බලන්න ප්‍රශ්නය අවබෝධයෙන් බලන්න. පහත සඳහන් සංයෝගයේ IUPAC නාමය කුමක්ද කියලා අහනවා. දීලා තියෙන සංයෝගය හොඳින් අධ්‍යයනය කරන්න. උත්තර කිහිපයක් දීලා තියෙනවා. අපි බලමු සංයෝගය කොහොමද නම් කරගන්නේ අපි දන්න સિદ્ધාන්ත භාවිතා කරලා කියලා. අදාළ කාලය තුලදී කාබන් පරමාණු දෙකයි මෙන්න මෙතන ද්විත්ව බන්ධන ඔක්සිජන් එකක් තියෙනවා. හරි. මෙතන CH එකයි. මෙතන CH3 කාණ්ඩයක් තියෙනවා. CH2OH එකක් තියෙනවා. මම ඉස්සෙල්ලාම කරන්නේ මේක ඇතුලේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික නම් කරගන්න එක. OH කාණ්ඩයක් නේද? වෙන මෙතන කීටෝන කාණ්ඩයක් තියෙනවා. අපි බලමු දැන් කවුද ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ කියලා. මෙන්න අවශේෂ කාණ්ඩය අයින්. ඒක දන්න දෙයක් නේ. එයාව නම් කරගත්තා අයින්. හරි. දැන් අපිට පුළුවන් මේකෙදි හොඳට බලන්න ක්‍රියාකාරී කාණ්ඩය කවුද කියලා ගත්තොත් ඔයාලට පේන්න තියෙනවා මේ දෙන්නගෙන් අර ප්‍රමුඛතා ශ්‍රේණියේ වඩා ඉහළින් ඉන්නේ කීටෝනේ නිසා මෙයාට අවමාංකය දෙන්න කියලා මෙතනින් එක දාලා පටන් අරගන්න බෑ. මෙයාට අවමාංකේන විදිහට දාමයේ එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට අංකණය කරන්නේ. දැන් පොඩි අවුලක් 1 2 3 4 5 ඒ පැත්තට අංකණය කළත් අංක 3 අනෙක් පැත්තට අංකණය කළත් 1 2 3 4 5 අන්න කාබන් දාමයේ අංකණය කිරීමේ ඊළඟ පියවරට යනවා. පළවෙනි ස්ටෙප් එකෙන් ගොඩ දාගන්න බැරි වුණා මේ. ක්‍රම දෙකෙන්ම ආව එකම අංකය. දැන් බලන්න ඕනේ අවශේෂ කාණ්ඩයට අවම අංකය ඊළඟ સિદ્ધාන්තය. රතු පාට අංකනයේදී 1 සහ 2 ලැබෙනවා. නිල් පාට අංකනයේදී 4 සහ 5 ලැබෙන්නේ. මේක අයින් කළා. නිල් පාට අංකනය වැරදි. බලන්න අධ්‍යයනය කරන විදිහ. හරි. ඊට පස්සේ දැන් හරි රතු පාට අංකනය නිවැරදි. ඒකට අදාළව අපි උත්තර ගොනු කරගමු. මෙන්න මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. එයාව ඕන් කියලා නම් කරන්න ඕනේ තුන්වෙනි මත ඉන්නේ. මේක ආදේශ කාණ්ඩයක් නිසා හයිඩ්‍රොක්සි කියලා නම් කරන්නේ OH කාණ්ඩය. මෙතන ඉන්නවා CH3 එකක්. ඒකට කියන්නේ මෙතිල් කියලා. ඒක ඉන්නේ 4 වෙනි කාබන් මත. දැන් ආදේශ කාණ්ඩ වලින් මුලින් නම් කරන්න ඕනේ කවුද පුතේ? Mද Hද? ඇල්ෆබෙට් එකේ මුලින් තියෙන H නිසා අපි හයිඩ්‍රොක්සි කාණ්ඩය මුලින් නම් කරමු. මට උදව් කරන්න. මම ඉස්සෙල්ලා යාව නම් කරන්න පටන් ගන්නවා. පස්වෙනි මත පස්වෙනි කාබන් මත හයිඩ්‍රොක්සි කාණ්ඩය තියෙනවා. හයිඩ්‍රොක්සි කාණ්ඩය තියෙනවා. හරි. හතරවෙනි මත මෙතිල් කාණ්ඩය තියෙනවා. 4 මෙතිල් නේද? 4 මෙතිල් වැල් අකුරු ලියන්න එපා විභාගෙදී. ඒක අවධානයෙන් ලියන්න. 4 මෙතිල්. හරි. 4 මෙතිල්. කාබන් කීයක් තියෙනවද පුතේ? කාබන් 5ක් තියෙන නිසා මට කෙලින්ම පෙන්ට් කියන නම භාවිතා කරන්න පුළුවන්. පෙන්ට් පළවෙනි මත අයින් ඉන්නවා. 1 අයින් YNE ඕන්නේ E අකුර හැලුවා. E අකුර අයින් කළා. කවුරු මතද ක්‍රියාකාරී කාණ්ඩේ ඉන්නේ? තුන්වෙනි මත 3 on
හරි. ඔය විදිහට ගන්න පුළුවන්. මෙතිල් පෙන්ට් 1 අයින් 3 ඕන්. තව නමක් තියනවාද කියලා බලමු. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ කාබන් දාමේ නාම කිරීමට අදාළව නම් කිරීමට අදාළව මේක එළියට ගන්න. එහෙම ගත්තොත් ඔයාලට ලියන්න පුළුවන් 5 හයිඩ්‍රොක්සි. අපි විෂය කරුණු ඉගෙන ගමු. උත්තරේම විතරක් නෙමෙයි. මෙතිල් හරි. මෙතිල් මේක එළියට ගත්තා 1 මේ දෙක එකතු වෙනවා. කොහොමද පුතේ එකතු වෙන්නේ? පෙන්ටයින්. ඒකෙදිත් ඊ අකුර හැලිලා ඊ අකුර හලන්න ඕනේ. මොකද වවල් එකකින් පටන් ගන්නෙ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය 3 ඕන්. මේකට යොදන්න පුළුවන් නම් දෙකයි ලියන්න පුළුවන්. විභාගෙදී උත්තරයක් විදිහට දීලා තියෙන්නේ මේක. මේ උත්තරේ දීලා නැහැ. එතකොට බලන්න උත්තරේ තෝරන්න වෙන්නේ පුතේ 4 වෙනි එක. ඔයාලට පැහැදිලි 5 වෙනි එකේ සහ 4 වෙනි එකේ තියෙන වෙනස්කම පොඩ්ඩක් බලන්න. 5 හයිඩ්‍රොක්සි කියලා 5 වෙනි එකෙත් පටන් අරන් තියෙනවා. ඒක ගැටලුවක් නෑ. ඒක හරි. 4 මෙතිල් කියලා අරගෙන තියෙනවා. 1 අයින් කියලා අරගෙන තියෙන්නේ. 3 පෙන්ටනෝන්. ඒකත් හරිය. ගැටලුව තියෙන්නේ මෙන්න මෙතන ඊ අකුර උත්තරේ අඩු කරලා නැහැ ඒගොල්ලෝනේ. ඊ අකුර අයින් කරලා නැහැ. ඒ ක්‍රමය වැරදි. හරි. ක්‍රියාකාරී කාණ්ඩයට කලින් ඒක විය යුතුයි. ඒ නිසා මූලික સિદ્ધාන්ත වලට ඒක පස්වෙනි උත්තරේ ගන්න බැහැ. ඒ නිසා නිවැරදි උත්තරේ එන්න ඕනේ 2012 තුන්වෙනි ප්‍රශ්නයට නිවැරදි උත්තරේ එන්න ඕනේ 4 වෙනි එක. එතකොට විභාගෙදී මෙන්න මේ ක්‍රමය ඒ අවුරුද්දේ පරීක්ෂා කරලා නැහැ. ඒකත් අධ්‍යයනය කරමු. හොඳයි. අපි 2013 ප්‍රශ්නයට යමු. ඒක ටිකක් හොඳ ප්‍රශ්නයක්. 2013 ප්‍රශ්නය. ඒකත් ගොඩ දෙනෙක් අවබෝධයෙන් කළේ නැති ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ. හේතුවක් තියෙනවා ඒක අපි අධ්‍යයනය කරමු. ඒකෙත් ව්‍යුහය බලන්න පුතේ. ඒකේ ව්‍යුහය දීලා තියෙනවා මට එස්ටරයක් වගේ ඒකේ ව්‍යුහය පේන්නේ. මම මේ වගේ තැනකින් පටන් ගන්නම්. CH3 CH2 එකයි ඔක්සිජන් මෙතන එස්ටරේ කොටස තියෙන්නේ නේද? C ද්විත්ව බන්ධන ඔක්සිජන් එකයි ඊළඟට CH එකයි ද්විත්ව බන්ධනයක් තියෙනවා ඊළඟට C එකයි මෙතන Br කාණ්ඩයක් තියෙනවා මෙතන CH2 එකයි C ද්විත්ව බන්ධන O එකයි H එකයි මම ව්‍යුහය ප්‍රසාරණය කරලා ලියාගත්තා. හොඳයි. මම මේක ඇතුලේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික එළියට ගන්නයි යන්නේ. මෙන්න එස්ටර කොටස. එස්ටරයක් මේක. පුතේ O8 කියලා අවසන් වෙන්න ඕනේ. එයාට අවම අංකයේ දෙන විදිහට මේ දාමයේ මෙතනින් කැඩිලා එක කෙලවරක ඉඳන් අනෙත් කෙලවරට අංකණය කරනවා 2 3 4 5. ඒ වැඩෙත් හරි. මේක මොකද්ද පුතේ? බ්‍රෝමෝ කාණ්ඩයක්. බ්‍රෝමෝ කියලායි නම් වෙන්න ඕනේ. අන්න දැන් පොඩි ගැටලුවක්. මේකත් ආදේශ කාණ්ඩයක්. මේකත් ආදේශ කාණ්ඩයක්. ඇල්ඩිහයිඩය ආදේශ කාණ්ඩයක් වෙනකොට පොඩි ගැටලුවක් තියෙනවා පුතේ. එයාව ෆෝමයිල් කියලා නම් කරන්නත් පුළුවන්. ෆෝමයිල් කියලා නම් කරන්නත් පුළුවන්. සෝරි. ඊ අකුරේ දෙන්නේ නැහැ. ඒ වගේම එයාට මෙන්න මෙතන ඔක්සෝ කියලා නම් කරන්නත් පුළුවන්. ඔක්සෝ කාණ්ඩයේ තියෙන නිසා. ඔන්න ඔතන බහුතරයක් අය වැරද්දුවා එතනදී. මේක නම් කරන්න ඕනේ ෆෝමයිල් කියලාද ඔක්සෝ කියලාද කියලා. මම මේකේ කාබන් දාමය highlight කරගෙන යනවා පුතේ. මම මේ highlight කරේ මේක ඇතුලේ තියෙන කාබන් දාමය. මතක තියාගන්න. ඇල්ඩිහයිඩ් කොටස
කාබන් දාමය ඇතුලේ කාබන් වලට සම්බන්ධ වෙලා නම් එයාව නම් කළ යුත්තේ ඔක්සෝ කියලා, ෆෝමයිල් කියලා නෙමෙයි. හරි? මම ෆෝමයිල් කියලා ලියන අවස්ථාවක් ඔයාලට පෙන්වන්නම්. හිතන්නකෝ මෙහෙම. මේ ව්‍යුහයම ගන්නකෝ. CH3 මේකෙන් විෂය කරුණ ඉගෙන ගන්න. C ද්විත්ව බන්ධන O1යි. C ද්විත්ව බන්ධන මෙතන H එකක් තිබුණා. ද්විත්ව බන්ධන C1යි Br එකයි. මෙතන CH2 එකයි. මෙතන CH3 තියෙනවා. මෙතන CH2 එකකුයි. හරි? CH එකයි. මෙතන CH3 තිබුණා කියලා හිතන්න. හරි? අපි මෙහෙම ගමු. මෙන්න මෙතන CH2 එකයි. මෙතන තියෙනවා පුතේ CHO එකක්, COH එකක්. අන්න දැන් බලන්න. හොඳට බලන්න. මම මේක අංකණය කරගෙන යනවා. මේකනේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. එයාට අවමං කියන විදිහට ගියාම 1 2 3 4 5 6 6ක් ගන්න එපා. එතකොට පුතේ සිද්ධ වෙනවා මෙන්න මේක ආදේශ කාණ්ඩයක් වෙනවනේ. මේක ආදේශ කාණ්ඩයක් වෙනවා. හොඳට බලන්න ප්‍රධාන කාබන් දාමය තේරුවාම මේ අන්න ඇල්ඩිහයිඩයේ තියෙන කාබන් පරමාණුව ප්‍රධාන දාමයට එකතු වෙලා නැහැ. වෙනම එල්ලිලා ඉන්නේ, වෙන් වෙලා ඉන්නේ. වෙන් වෙලා ඉන්න තැනදී මෙයාව නම් කරන්න ඕනේ ෆෝමයිල් කියලා. ඔන්න ඔයයි ළමයි වරද්දන්නේ. ඒතර මෙතනදී ඇල්ඩිහයිඩ් වල තිබිච්ච මේ කාබොනිල් කාබන් පරමාණුව ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ වෙලා නිසා එයාව නම් කළ යුත්තේ ඔක්සෝ කියලා. ඔන්න මම ඒක තීරණය කළා. right. ඒක භාවිතා වෙන තැන් දෙකම ඉගෙන ගත්තා. හරි? මෙතන මෙන්න මේ කොටස මේ කොටස කාබන් දාමයට එස්ටරේට සම්බන්ධ කොටසක්. පුතේයාගේ කාබන් දෙකක් තියෙන නිසා අපි ආව නම් කරන්නේ එතයිල් එහෙම නැත්නම් එතිල් කියලා. බ්‍රෝමෝ ඔයට්. හොඳයි. මේක ඇතුලේ අවශේෂ කාණ්ඩයක් හිටියා. එයාව නම් කළ යුත්තේ ඊන් කියලා. එස්ටර වලදී සාමාන්‍යයෙන් අපි මේ එස්ටරේ මෙන්න මේ කොටස ධන කොටස කියලත් මේ කොටස ඍණ කොටස කියලත් හඳුනා ගන්නවා. ඕනෑම නාමකරණයකදී ළමයි මුලින් නම් කරන්නේ ධන කොටස, පසුව නම් කරන්නේ ඍණ කොටස. ඒ නිසා මෙයාගෙන් පටන් ගන්න ඕනේ. මට උදව් කරන්න. එයාට කියන නම මොකක්ද පුතේ? එතිල් කාණ්ඩය. එතිල් ධන කොටස නම් කරලා හිස් තැනක් තියලා තමයි ඍණ කොටස නම් කරන්නේ. හොඳයි. දැන් මේ කොටස නම් කරන්න පටන් ගමු. බ්‍රෝමෝ තමයි මුලින් නම් කළ යුත්තේ නේද? ඒත් අපිට ලියන්න පුළුවන් හිස් තැනක් තියලා 3 බ්‍රෝමෝ. ඔන්න ඒක හරි. 3 බ්‍රෝමෝ. තුන්වෙනි අවුඩ බ්‍රෝමෝ කාණ්ඩය. පස්වෙනිය මත ඔක්සෝ නේද? 5 ඔක්සෝ. පස්වෙනිය මත ඔක්සෝ කාණ්ඩය හරි. කාබන් 5යි පෙන්ට්. කාබන් 5යි පෙන්ට්. දෙවෙනිය මත ඊන් 2 ඊන්. අවසාන අකුර ගැන සැලකිල්ලෙන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය O8. එහෙනම් මේක අයින් කරලා 1O8 කියලා ලියන්න පුළුවන්. 1O8 කියලා ලියන්න පුළුවන්. සම්ප්‍රදායක් විදිහට මේක අයින් කළාම කොහොමද පුතේ ඒක ලියවෙන්නේ? එතිල් 3 බ්‍රෝමෝ 5 ඔක්සෝ නේද? පෙන්ට් එකත් හරි. ඉරක් 2 ඉරක් ඊන්දන O8 ඊනෝ8 වෙනවා. 2 ඊනෝ8 කියලා ලියන්න පුළුවන්.
මේක තවදුරටත් ඉස්සරහට ගන්න පුළුවන් මේ දෙක එකතු කරලා ලියන්න පුළුවන් කියලා දන්නවනේ. මෙන්න මේක එළියට අරගෙන. එතකොට කොහොමද පුතේ ලියන්නේ? එතිල් හැම විදිහටම ලියලා බලන්න. බ්‍රෝමෝ අපිට උත්තරයට වඩා විශේෂ ඉගෙන ගන්න ඕනේ. 5 ඔක්සෝ ආදේශකාණ්ඩ නම් කළා දැන් ඉවර උනේ. මේකත් එළියට ගත්තා. කොහොමද? 2 ඉතුරු ටික එකතු වෙනවා පෙන්ටිනොයේට් එහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙක එක එළියට අරගෙන අර මුල මේකෙන් මේක ලියන්නත් පුළුවන්. හොඳට බලන්න. එතිල් 3 බ්‍රෝමෝ 5 ඔක්සෝ 2 අනේ ඔව් පෙන් කියලා ගමු. කමන්නේ කොහොම ගත්තත් එකයි. ඔක්සෝ 2 පෙන්ට් නේද? in 2 pentene 108 කියලා ලියන්න පුළුවන්. මේ පළවෙනි එක ඇසුරෙන් ලියපු තව නමක්. එතකොට දැන් මේවා විභාගෙදී නම් මේවා ඔක්කොම ලියන්න ඕනේ නැහැ. අපිට ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕනේ දැන් මේ දීලා තියෙන උත්තර වලින් ගැළපෙන උත්තරය මොකක්ද? විභාගයේ 4 වෙනි පිළිතුර බලන්න හොඳට. මං හිතන්නේ මෙන්න මේක නේද දීලා තියෙන්නේ. මෙන්න මේක තමයි විභාගයේදී ඒගොල්ලෝ පරීක්ෂා කරලා තියෙන්නේ. දෙවෙනි එකයි 4 වෙනි එකයි වෙනස හොයන්න කිසිදු වෙනසක් නැහැ නේද? විභාග උත්තරේ දෙවෙනි උත්තරේ සහ පස්වෙනි උත්තරේ වෙනස හොයන්න බලන්න. මේකමයි තියෙන්නේ. එතිල් 3 බ්‍රෝමෝ 5 ඔක්සෝ මේ නමමයි තියෙන්නේ. දෙවෙනි උත්තරේදී මෙන්න මේකට ඉරි කෑල්ලක් දාලා නාමකරණයේ සම්ප්‍රදාය ධන කොටස ලියලා ඉරි කෑලි වලින් ඍණ කොටස එකතු කරන්නේ. හිස් තැනක් තියලා තමයි ඍණ කොටස නම් කරන්නේ. අනේ ඉරි කෑල්ල විතරයි ඒකේ වෙනස් වෙලා තිබ්බේ. ඒක අනිත් කාරණය ඒ අවුරුද්දේ ළමයි ගොඩ දෙනෙක් මේක මේ පරීක්ෂා කරේ නෑ. 4 මයිල් කියලා උත්තරය දුන්නා නම් 90%ක්ම මේ වැරද්ද කරනවා. එතකොට මේ ඇල්ඩිහයිඩ් කොටස ආදේශ කාණ්ඩයක් විදිහට නම් කරද්දී මේ නම් දෙක භාවිතා කරන තැන highlight වෙන්න ඕනේ. ඉදිරි විභාගවලදී ඒවා ප්‍රශ්න කරයි. හරි? ඒවා අධ්‍යයනය කරන්න. හොඳයි. එහෙනම් 2013 තුන්වෙනි ප්‍රශ්නෙට අපි උත්තරය තීරණය කළා 4 වෙනි පිළිතුර කියලා. හරි? අපි ඊළඟට බලමු පුතේ 2014 විභාග ප්‍රශ්නේ. ඒකත් තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ 2014 ප්‍රශ්නය හොඳින් අධ්‍යයනය කරන්න. CH2 එකක් තියෙනවා. CH ද්විත්ව බන්ධනයක් තියෙනවා. CH එකයි CH2 එකයි C ද්විත්ව බන්ධන ඔක්සිජන් එකකුයි නේද? CH2OH එකකුයි තියෙනවා. දැන් පිළිවෙලට නිදහසේ දන්න කරුණු ටික ගොනු කරගන්න. ක්‍රියාකාරී කාණ්ඩ කියලා 3ක් පේනවා. ඇල්කොහොල යටින් හිටියේ, කීටෝන ටිකක් උඩින් හිටියේ, ඇමීන යටම හිටියේ. එහෙනම් මේක තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. මේක හයිඩ්‍රොක්සි කියලා නම් කරන්න ඕනේ. හරි? මේක ඇමයින් කියලා නම් කරන්න ඕනේ. ආදේශ කාණ්ඩයක් උනේ එහෙම. sorry ඇමයිනෝ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ නෙමේ. ආදේශ කාණ්ඩය වෙන්නේ ඇමයිනෝ කියලානේ. හයිඩ්‍රොක්සි ඇමයිනෝ.
මෙතන තියෙනවා අවශේෂ කාණ්ඩයක්. ඒ කවුද පුතේ? ඊන්. දැන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංක එන විදිහට අංකණය කළොත් කෙලවරක ඉඳන් ඔයාලට මේක අංක 1 කියලා නම් කරන්න වෙනවා. මෙයා 2 3 4 5 වෙනි කාබන් සහ 6 වෙනි කාබන්. ආදේශ කාණ්ඩ වලින් මුලින් නම් කරන්න ඕනේ පුතේ ඇමයිනෝ නේද? right. මේක පටන් ගමු අපි 6 වෙනි කාබන් මත ඇමයිනෝ කාණ්ඩය තියෙනවා. 6 වෙනි කාබන් මත ඇමයිනෝ කාණ්ඩය තියෙනවා. පළවෙනි කාබන් මත හයිඩ්‍රොක්සි කාණ්ඩය තියෙනවා. පළවෙනියා මත ওই හයිඩ්‍රොක්සි කාණ්ඩය. හයිඩ්‍රොක්සි කාණ්ඩයත් හරි. ආදේශ කාණ්ඩ හරි ඈ. කාබන් සැකිල්ලට යමු. 6යි හෙක්ස් කියලා පටන් ගමු. 4 වෙනියා උඩ ඊන් ඉන්නවා. 4 ඊන්. අවසාන අකුර ගැන සැලකිල්ලෙන්. දෙවෙනියා මත ඕන්. ඕ අකුරෙන් පටන් ගන්නෙ ඊ අයින් කරන්න ඕනේ. 2 ඕන්. ඔය නම දීලා තියෙනවද? ඕක දීලා නෑ නේ. අපිට මෙන්න මේ 4 ඉලක්කම මේ මුලට ගන්න පුළුවන් ආදේශ කාණ්ඩ නම් කිරීමෙන් පස්සේ. ඒ කියන්නේ 6 ඇමයිනෝ 1 හයිඩ්‍රොක්සි. දැන් සම්ප්‍රදායක් කියලා මෙතන එක ලියන්න ඕනේ කියලා මේක එහෙම අයින් කරලා මේ දෙක එකතු කරන්නේ නැහැ. හොඳයි. ළමයි එහෙම වැඩක් කරනවා. හරි. ආදේශ කාණ්ඩවලදී අනිවාර්යම අංකයක් ඒ කාණ්ඩයේ තිබිය යුතු අංකය ලියන්න ඕනේ. ක්‍රියාකාරී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අංක 1 આવොත් විතරයි අපි ඒක නොලියා ඉන්නේ. ආයි නැවත මම කියනවා අංක 1 આવොත් ඒක නොලියේ ඉන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය සම්බන්ධයෙන් පමණයි ඈ. හරි. හයිඩ්‍රොක්සි මෙන්න මේ 4 එළියට ගත්තා. 4 මේ දෙක එකතු වෙනවා. හෙක්සීන් ඊ අකුර නෑනේ. 2 ඕන් 2 ඕන්. වෙන ලියන්න ක්‍රමයක් නැහැ. මේකට නම් දෙකක් තියෙනවා. ඒගොල්ලෝ විභාගෙදී පරීක්ෂා කරලා තියෙන්නේ මං හිතන්නේ දෙවෙනි එක. උත්තර බලාගෙන යනකොට ඔයාලට පේනවා ආසන්න උත්තරයක් තියෙනවා දෙවෙනි එක නේද? 6 ඇමයිනෝ 1 හයිඩ්‍රොක්සි 4 හෙක්සීන් 2 ඕන් කියලා. ඒක ලේසි. එතකොට 2013 ප්‍රශ්නය ටිකක් සැලකිල්ලෙන් බලන්න ඕනේ. ඒකේ නැවත ඉදිරියේදී ප්‍රශ්න කරන්න තැනක් ඒගොල්ලෝ තියලා තියෙනවා. මේක නම් බොහොම සරලයි. බොහොම ලේසියෙන් නම ගන්න පුළුවන්. හරි. අපි අවසන් කරේ 2014 විභාග ප්‍රශ්නය. ඒකේ පිළිතුර එන්න ඕනේ දෙවෙනි පිළිතුර. right. අපි 2015 ප්‍රශ්නයට යමු. ඒකත් පොඩ්ඩක් බලමු ඒක සැලකිල්ලෙන්. 2015 ප්‍රශ්නේ බලන්න පුතේ. ඒකේ ක්‍රියාකාරී කාණ්ඩ හඳුනගන්න. ආදේශ කාණ්ඩ, අවශේෂ කාණ්ඩ හඳුනගන්න. කාබන් සැකිල්ල හඳුනගන්න. ඔව් CH3 කීටෝන කොටසක් පේන්න තියෙනවා. කාබන් අතරේ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. C1යි OH එකකුයි. මම මට පුරුදු විදිහට මේක ලියා ගන්නවා. CH3 එකයි C ද්විත්ව බන්ධන ඔක්සිජන් එකයි OH එකයි. ළමයි ඔයාලා මේකේ ව්‍යුහය අඳින්න ඕනේ කියලා නම් කරන්න ඕනේ කියලා වෙනම කොළවල නැවත මේක ලියලා ඉන්න එපා. අපරාධේ කාලේ විභාගෙදී ඔය දීලා තියෙන ව්‍යුහය මතම නාමකරණය කරන්න පුරුදු වෙන්න. හරි? නැත්තම් මේක නැවත වතාවක් ලියනවා කියන්නේ කාලය අපරාධේ. හරි. මෙන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඔයික් ඇසිඩ් එකක්. ඒකට අවම අංක එන විදිහට අංකණය කරලත් ඉවර කරගමු. 4යි 5යි 6යි. හරි.
මේ කාණ්ඩය ඔක්සෝ කාණ්ඩයක් වෙන්න ඕනේ. මොකද ක්‍රියාකාරී කාණ්ඩය නෙමෙයිනේ. ඔක්සෝ කාණ්ඩය මේක උඩ දෙන්නෙක් කවුද පුතේ මේක? හයිඩ්‍රොක්සි. මේ කෑල්ල නම් කරන්න වෙන්නේ CH3. දැන් මේකෙන් මතක් කරන්න මෙතිල් කාණ්ඩය. මෙන්න අවශේෂ කාණ්ඩය තුන්වෙනි කාබන් උඩ ඉන්නේ අයින්. right. දැන් ආදේශ කාණ්ඩ මුලින් නම් කරන්න ඕනේ කවුද කියලා ගැටලුවක් එනවා. කවුද පුතේ මුලින් නම් කරන්න ඕනේ? H අකුර මුලින් නම් කරන්න ඕනේ. ඊළඟට කවුද? ඊළඟට M නේ. ඇල්ෆබෙට් එකට අනුව දෙවනුව මේක නම් කරන්න ඕනේ. තුන්වෙනිව ඔක්සෝ කාණ්ඩය නම් කරන්න ඕනේ නේ. හරි. පටන් ගමු. දෙවෙනිය මත හයිඩ්‍රොක්සි කාණ්ඩයක් 2 හයිඩ්‍රොක්සි තව ආදේශ කාණ්ඩයක් මේක හරි. දෙවෙනුව මේකනේ 2 මෙතිල්. දෙවෙනිය උඩම මෙතිල්. ළමයි මෙහෙම ඒවත් කරනවා 2 2 මෙහෙම ලියනවා 2 2 හයිඩ්‍රොක්සි මෙතිල්. එහෙම ලියන්න බෑ හොඳේ. අදාළ කාණ්ඩේ ඉන්න තැන වෙන වෙනම පැහැදිලිව ලියන්න ඕනේ. 2 මෙතිල්. ආදේශ කාණ්ඩ තව එකක් ඉන්නවා. පස්වෙනිය මත ඔක්සෝ. එහෙනම් මෙතනට ගන්නවා 5 ඔක්සෝ. ආදේශ කාණ්ඩ ඉවරයි. කාබන් 6යි. පටන් ගත්තා හෙක්ස් කියලා දාලා. පුතේ තුන්වෙනිය උඩ අවශේෂ කාණ්ඩයකට එකතු කරන්න එපා. තුන්වෙනිය මත අයින් ඉන්නවා 3 අයින්. කෝ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඔයික් ඇසිඩ්. E හලන්න වෙනවා 1 ඔයික් ඇසිඩ්. සම්ප්‍රදායක් විදිහට ඔය එක ලියන්න ඕනේ නේද? මම වේගෙන් ලියාගෙන යනවා දෙවෙනි ක්‍රමය. හයිඩ්‍රොක්සි. ඔතන ක්‍රියාකාරී කාණ්ඩ එක අයින් කරමු. මෙතිල් 5 ඔක්සෝ හෙක්ස් 3 y නොයික් ඇසිඩ්. හිස්තනක් තියලා ඇසිඩ් කියලා ලියන්න ඕනේ. ඔහොම ලියන්නත් පුළුවන්. හරි. දැන් මෙන්න මේ තුන එළියට ගන්න පුළුවන්නේ. එහෙම ගත්තොත් මොකක්ද ලියන්න වෙන්නේ? මේක එළියට ගමු. 2 හයිඩ්‍රොක්සි එක අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. අර 2013 ප්‍රශ්නේ ටිකක් සැලකිල්ලෙන් බලන්න වෙනවා. මම ආයි නැවත කිව්වේ ඒකයි. මෙතිල් 5 ඔක්සෝ මෙන්න මේක එළියට ගත්තා. 3 දැන් මේ කැලි ටික එකතු වෙනවා හෙක්සයි නොයික් ඇසිඩ්. right. ඔය විදිහට නම් කරන්න පුළුවන්. දැන් බලන්න අපිට ආපු උත්තරේ විභාග උත්තරත් එක්ක ගැලපෙනවද කියලා. දෙවෙනි එකයි පළවෙනි එකයි ටිකක් එක ළඟ වගේ යනෝනේ. දෙවෙනි උත්තරේ තියෙන්නේ මෙන්න මේක. දෙවෙනි උත්තරේ 2 හයිඩ්‍රොක්සි 2 මෙතිල් 5 ඔක්සෝ 3 හෙක්සයිනොයික් ඇසිඩ්. පළවෙනි එකේ කරලා තියෙන්නේ මෙතන හිස් තැන නැතුව මේ දෙක එකතු කරලා ලියලා. ඒ නිසා ඒක වැරදි. පළවෙනි උත්තරේ වැරදි. උත්තරේ දෙවෙනි එක. මේ දෙක ගැන ඒගොල්ලෝ ප්‍රශ්න කරලා නැහැ. මේ විදිහටයි ඒගොල්ලෝ නම දීලා තියෙන්නේ. හෙක්සයිනොයික් ඇසිඩ්. පැහැදිලි? 2015 ප්‍රශ්නෙත් ඊතරම්ම අමාරු නැහැ නේද? පිළිතුර දෙවෙනි උත්තරය. හොඳයි. අපි ඊගෙන් පස්සේ 2016 ප්‍රශ්නය බලමු. ඒක ටිකක් සැලකිල්ලෙන් බලන්න තැනක් තියෙනවා. ප්‍රශ්නය හොඳට බලන්න. ඒකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ නිවැරදිව හඳුනා ගන්න. ඇල්කයින කොටසක් තියෙනවා. C ත්‍රිත්ව බන්ධනයක් C
මෙතන CH2 කාණ්ඩයක් තියෙනවා C1යි. මෙයාට CN කාණ්ඩයක් තියෙනවා. C ද්විත්ව බන්ධන ඔක්සිජන් එකක් එක්ක ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙනවා. මෙතන එස්ටර් කාණ්ඩයකුත් පේන්න තියෙන එක ප්‍රසාරණය කරලා ලියාගමු අපි. O1යි C2H5 කියන්නේ පුතේ CH2 එකයි නේද? CH3 කාණ්ඩයයි මෙතනට සම්බන්ධ වෙලා ඉන්නේ. අන්න දැන් බලමු අපි මේකනේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. එතකොට පුතේ මේ පැත්තේ කොටස තමයි ඍණ කොටස. මෙන්න මේ කොටස අපි හඳුනාගත්තේ ධන කොටස කියලා. එයාගේ නම එතිල් කියලා නම් වෙන්න ඕනේ. කලින් මේ වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. මෙයාට අවමංකේන විදිහට කෙලවරක ඉඳන් අංකණය කරගෙන යමු. 2යි 3යි 4යි 5යි. 4 වෙනිය උඩ අයින් කාණ්ඩය අවශේෂ කාණ්ඩයක් YNE. දෙවෙනි කාණ්ඩයේ උඩ CN කාණ්ඩය ඒකව නම් කරන්නේ සයනෝ කියලා. සයනෝ කාණ්ඩය අන්න ඇල්ඩිහයිඩ් කාණ්ඩය ආදේශ වෙලා එයාගේ කාබන් ප්‍රධාන කාබන් දාමයට අයිති නෑ. එහෙම වුණහම ඒකව නම් කරේ කොහොමද? ෆෝමයිල් කියලා. ෆෝමයිල් කියලා නම් වෙන්න ඕනේ. අනර 2013 ප්‍රශ්නේ මතකයිනේ. ඒකේ දිගුව මේ නේද? මේක අහලා තිබ්බා කලින්. ඒක වෙනස් තැනක අහලා තිබ්බේ. හරියට අධ්‍යයනය කරපු නැති ළමයා මේ අවුරුද්දේ ප්‍රශ්නේ වරද්දනවා. හරි? ඒව ගැන අවධානයෙන් බලන්න. දැන් අපි නාමකරණය කරමු. හරි. එතිල් කාණ්ඩය ගන්න වෙන්නේ. එයාව නම් කරමු මුලින්. එතිල් නම් කරලා හිස් තැනක් තියලා පටන් ගමු. ආදේශ කාණ්ඩ වලින් කවුද පුතේ ඉස්සෙල්ලා නම් කරන්න ඕනේ? සයනෝ කාණ්ඩය නේද? දෙවෙනියා මත සයනෝ කාණ්ඩය ඉන්නවා. දෙවෙනියා මතම ෆෝමයිල් ඉන්නවා. 2 ෆෝමයිල් ආදේශ කාණ්ඩ ඉවරයි. ආදේශ කාණ්ඩ ඉවරයි. කාබන් 5යි පෙන්ට් කෝ අවශේෂ කාණ්ඩය අයින් කියන කොටස 4 වෙනිය උඩ ඉන්නේ 4 අයින් අවසානයේ ගැන සැලකිල්ලෙන් නම් කරන්න වෙන්නේ 108 කියලා. 1 කියන එක අයින් කරලම ලියමු දැන්. in ධන 08 y 08 කියලායි නම් කරන්න වෙන්නේ. එහෙම නේද? right. මේ 4 එළියට ගන්නත් පුළුවන්නේ. එහෙනම් ලියමු. එතිල් කියලා හිස් තැනක් එනවා. 2 සයනෝ අවධානයෙන් බලන්න. 2 ෆෝමයිල් මේ 4 එළියට එනවා. 4 පෙන්ට් දැන් මේ ටික එකතු වෙනවා. පෙන්ටයි නොඑට්. ඔන්න මම දෙවෙනියට ලියපු එක තමයි ඒගොල්ලෝ විභාගයේ උත්තරයක් විදිහට දීලා තියෙන්නේ 2016. ගැළපෙන උත්තරයක් තියෙනවද පුතේ? ඔව්. මේක නේද පස්වෙනි උත්තරයට ඒගොල්ලෝ දීලා තියෙන්නේ. පස්වෙනි උත්තරේ ගන්න පුළුවන්. හරි. ඒකත් එක්ක ගැළපෙන උත්තරයක් තියෙනවද? ඔව්. ගැළපෙන උත්තරයක් නෑ නේද? අනේ තියෙනවා. එහෙම උත්තරයක් තියෙනවා. අර කලින් අවුරුද්දෙන් පරීක්ෂා කළා වගේ උත්තරේ බලන්න 4 වෙනි එකයි 5 වෙනි එකයි. ඒගොල්ලෝ 5 වෙනි එකට මේක දීලා තියෙනවා. 4 වෙනි එකට මෙතන ඉරක් දාලා දීලා තියෙනවා. කලින් අවුරුද්දකත්
මේ ධන ඍණ කොටස ඉරි කෑල්ලකින් යා කරලා තිබුණ උත්තරයක්. ඒක වැරදි. ධන කොටස වෙනම ඍණ කොටස වෙනම ඒ දෙක අතර හිස් තැනක්. මේ නමේ කොහෙම කිසිදු තැනක හිස් තැනක් තියෙන්න බෑ. මේ ඉලක්කම් සහ නම එකතු වේ යුතු ඉරි කෑල්ලකින් එකම ඉලක්කම දෙවතාවක් හරි ඉලක්කම් එක ළඟ දෙවතාවක් යෙදෙනවා නම් ක්‍රමාවක් දාලා ලියන්න ඕනේ. ඒව ගැන සැලකිල්ලෙන් බලන්න. 2016 ප්‍රශ්නේ එතකොට මට පේන්නේ 2013 ප්‍රශ්නේ දිගුවක් විදිහට. මේ අවුරුද්දේ ළමයි වැඩිපුර වරද්දලා නම් ආයි නැවත මේක අහන්න ඉඩ තියෙනවා නේද? වාසනාවන්තය ඔයාලා වෙන්න පුළුවන්. මේ අවුරුද්දෙත් ආයි ඕකම ඇහුවොත්. හරි. 2017 ප්‍රශ්නයට යමු. ඒකෙත් බලන්න ව්‍යුහය ගැන හොඳින් අධ්‍යයනය කරන්න. දෙදස් 16 ප්‍රශ්නේ වගේම එකක්. හැබැයි අවධානයෙන් බලන්න. හරි. ඒකත් පටන් ගත්තේ ත්‍රිත්ව බන්ධනයකින් කාබන් කාබන් අතරේ. හරි. CH එකයි මෙයාට OH කාණ්ඩයක් CH එකයි මෙන්න මෙයාට තියෙනවා C ද්විත්ව බන්ධන H එකක් මෙතෙන්ට CH2 කාණ්ඩයයි CH3 කාණ්ඩයයි. දැන් මට හොයන්න සිද්ධ වෙනවා මේක ඇතුළේ ඉන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කවුද කියලා. OH ප්‍රධාන එක නෙමෙයි. ඊට උඩින් ඇල්ඩිහයිඩේ හිටියේ. ඒකයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. එයාට අවම අංකයෙන් කෙලවරක ඉඳන් නම් කරගෙන යමු. 2 මේ පැත්තට යන්න බෑ. අවශේෂ කාණ්ඩය ඇතුළට ගන්න ඕනේ. 3 4 5 මේක ආදේශ කාණ්ඩයක් බවට පරිවර්තනය වෙනවා. එයාගේ නම එතිල්. මේක හයිඩ්‍රොක්සි. දැන් බලන්න කවුද මුලින් නම් කරන්න වෙන්නේ කියලා. මේ අවශේෂ කාණ්ඩය අයින් YNE. ඔව්. එතකොට මුලින්ම නම් කරන්න වෙන්නේ කවුද පුතේ? ආදේශ කාණ්ඩනේ මුලින් නම් කරන්නේ අපි. එතිල් කාණ්ඩය ඒකයි ඉන්නේ දෙවෙනි කාබන් මත. එහෙනම් මම ලියනවා 2 එතිල්. right ඉවරයි. ඊළඟ ආදේශ කාණ්ඩයේ තුන්වෙනියා මත 3 හයිඩ්‍රොක්සි නේද? 3 හයිඩ්‍රොක්සි. අවධානයෙන් බලන්න. ආදේශ කාණ්ඩ නම් කළා ඉවරයි. කාබන් ටික නම් කරන්න වෙනවා. පෙන්ට් කාබන් 5යි තියෙන්නේ. පෙන්ට්. හරි. කො අවශේෂ කාණ්ඩය 4 වෙනියා උඩ අයින් 4 අයින් YNE. ඊ අකුර අවධානයෙන් හිටියේ අපි. මෙයා ෆෝමයිල්ද ඔක්සෝද? ක්‍රියාකාරී කාණ්ඩය වෙනකොට එයා ඔක්සෝ ඉරයි. මෙතන ඔක්සෝ කියලා නම් වෙන්න සෝරි පළවෙනිය උඩ ඔක්සෝ නේද? වයින් සෝරි ඔක්සෝ නෙමෙයි L කියලා නම් වෙන්න ඕන 1L. මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයනේ. එතකොට යා නම් කරන්න වෙන්නේ L කියලා පුතේනේ. වයින් ධන 1L පළවෙනිය උඩ L ඉන්නවා. මේ එක අයින් කරලා ලියන්න අයිතිය තියෙනවා අපිට. එහෙනම් කාට හරි මෙහෙම ලියන්නත් පුළුවන්. එතිල් 3 hydroxy pent 4 YNL කියලා ලියන්නත් පුළුවන් නේද? මේක හතරවෙනි එක එළියට ගත්තොත් අපිට ආයෙ ලියන්න පුළුවන් 2 ethyl 3 hydroxy
මේ 4 එළියට ගත්තාම 4 pentyl ඔහොම ලියන්නත් පුළුවන්. බලන්න උත්තරයක් ගැලපෙන එකක් තියනවද කියලා. අපිට ආපු උත්තර වලින් ඔව් 1L කියලා එකක්වත් පේන්න නැහැ නේද? 2 ethyl 3 hydroxy කියලා ගත්තාම මෙහෙම උත්තර දෙකක් තියෙනවා. 3 සහ 5 hydroxy 4 iron. ඔව් තුන්වෙනි එකේ වැරද්ද තමයි පුතේ 4 iron pent. ඒ කියන්නේ අවශේෂ කාණ්ඩය කියලා තමයි දාමේ නම් කරලා තියෙන්නේ. iron කියන්නේ අවශේෂ කාණ්ඩය, pent කියන්නේ කාබන් දාම. එහෙම එකක් නැහැ. ක්‍රමය තමයි මුලින් pent කියලා නම් කරලා, ඒ කියන්නේ කාබන් දාමේ නම් කරලා එයාට පස්සේ අවශේෂ කාණ්ඩය සම්බන්ධ කරන එක තමයි කළ යුත්තේ. තුන්වෙනි උත්තරය ඒ නිසා පිළිගන්න බෑ. නිවැරදි උත්තරය ගන්න වෙන්නේ පස්වෙනි එක. එයාලා භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේක නේද? පස්වෙනි පිළිතුර සඳහා මෙන්න මේ නම තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ විදිහට ඕනනම් එක ගන්නත් පුළුවන්. ඔය අපි සාකච්ඡා කළේ 2017 විභාග ප්‍රශ්නය. හරි. අපි 2018 ප්‍රශ්නයත් සාකච්ඡා කරමු. ප්‍රශ්නය හොඳට බලන්න. 2008 ප්‍රශ්නය. CH3 CH2 එකයි CH මෙතන Br කාණ්ඩය තියෙනවා. C එකයි මෙතන NO2 කාණ්ඩයයි. කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. එයාට CH එකකුයි කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. ඒක එච්චර අමාරු නැහැ වගේ නේද? අපි බලමු ඒකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කවුද කියලා. කාබොක්සිලික් කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කියලා නම් කරගමු. ඔයික් ඇසිඩ් එකක්. එයාට අවම අංකය එන විදිහට දැම්මහම 3 4 5 6. මෙතන තියෙන්නේ Br කාණ්ඩය. මෙතන තියෙන්නේ NO2 කාණ්ඩය. පුතේ මෙයාව නම් කළ යුත්තේ බ්‍රෝමෝ කාණ්ඩය කියලා නේද? මෙයාව නම් කරන්නේ නයිට්‍රෝ කාණ්ඩය කියලා ආදේශ කාණ්ඩයක් විදිහට ගනිද්දී. අවශේෂ කාණ්ඩයක් පේන්න තියෙනවා දෙවෙනියා මත ඊන්. ඔන්න ඒකත් හරි. අපි බලමු නම් කරන්න. මුලින්ම නම් කරන්න ඕනේ ආදේශ කාණ්ඩවල ප්‍රමුඛතාවයට අනුව බ්‍රෝමෝ කාණ්ඩය. හතරවෙනියා මත බ්‍රෝමෝ කාණ්ඩය ඉන්නවා. තුන්වෙනියා මත නයිට්‍රෝ කාණ්ඩය ඉන්නවා. 3 නයිට්‍රෝ ආදේශ කාණ්ඩ නම් කරලා ඉවරයි. කාබන් 6ක් තියෙනවා ළමයි. එහෙනම් ඒක හෙක්ස් කියලා නම් කරගන්න ඕනේ. හෙක්ස් අවශේෂ කාණ්ඩය කෝ දෙවෙනිය මත ඉන්නේ 2 in අවසාන E අකුර ගැන සැලකිල්ලෙන්. පළවෙනිය මත ඔයික් ඇසිඩ් නේද? E අයින් වෙන්න ඕනේ. 1 oic acid, right? Sorry, acid කියලා නම් වෙන්න ඕනේ. දැන් මෙන්න මේක අයින් කරන්න පුළුවන් නේ අපිට. 4 bromo 3 nitro පැහැදිලි? මේක hex කියලා හැමම තියාගමු. hex 2 in මේක අයින් කරගත්තා. enoic acid
හරි 4 බ්‍රෝමෝ හරි ආයි ලියන්න පුළුවන් මෙන්න මේ දෙක එළියට ගන්න පුළුවන් නේද ළමයි අපි හැම විදිහම අධ්‍යයනය කරමු 3 නයිට්‍රෝ මෙන්න මේක එළියට ගත්තා 2 හෙක්සි sorry hex e noic acid ඔහොම ලියන්නත් පුළුවන් හරි බලන්න ගැලපෙන උත්තරයක් තියෙනවද කියලා 4 bromo 3 nitro 2 hexanoic acid දෙවෙනි උත්තරේ ඒගොල්ලෝ දීලා තියෙන්නේ අපි මේ ගත්ත පිළිතුර පළවෙනි එකත් ඔව් hexanoic acid කියලා ලියලා පළවෙනි එකේ ඒගොල්ලන්ගේ වැරද්ද තමයි මේ දෙන්න අතර හිස් තැනක් තියලා නැහැ ළමයි. කෙලින්ම hexanoic acid කියලා එකට ලියලා තියෙන්නේ. ඒවා බෑ. ඒ වැරදි කරන්න බෑ. එච්චර අමාරු නෑ ඒ අවුරුද්දේ ප්‍රශ්නේ නේ. එතකොට 2018 ප්‍රශ්නයට අපි තෝරගන්න වෙන්නේ දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුර. හරි 2017 ප්‍රශ්නය. පුතේ 2018 ප්‍රශ්නයත් බලමු. sorry අපි 2018 කළේ නේද? 2019 ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නේ බලමු. හරි. ඒකේ ආදේශ කාණ්ඩ ක්‍රියාකාරී කාණ්ඩ ටික ගැන පොඩ්ඩක් අවධානයෙන් බලන්න. 2019 ප්‍රශ්නය හොඳයි දීලා තියෙන සංයෝගය 2019 ප්‍රශ්නයට OH කාණ්ඩය හරි එතන CH2 එකයි CH2 එකයි නැවත CH2 එකයි C ද්විත්ව බන්ධන O එකයි CH2 කාණ්ඩයයි NH2 කාණ්ඩයයි නේද right දැන් මේක ඇතුලේ තියෙන කාණ්ඩ ටික හඳුනාගත යුතුයි ඇමීන කාණ්ඩයක් තියෙනවා ක්‍රියාකාරී කාණ්ඩ අනුපිළිවෙලේ නම් ගොඩක් පහලින් හිටියේ 9 වෙනියා මේක කීටෝනයක් ඇල්කොහොල කාණ්ඩයට වඩා කීටෝනය උඩින් හිටියේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය තෝරගත්තා මේක ඇමයිනෝ ආදේශ කාණ්ඩයක් වෙනවා ඒකින්ද මේකත් ආදේශ කාණ්ඩයක් වෙනවා හයිඩ්‍රොක්සි මේක ඇතුලේ අවශේෂ කාණ්ඩ නැහැ කාබන් දාමය අංකණය කරමු පුතේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකේන විදිහට එක කෙලවරකින් ඉඳන් අනිත් කෙලවරට දෙවෙනි කාබන් තුන්වෙනි කාබන් හතරවෙනියා පස්වෙනියා හරි නේද ඔන්නේ වැඩේ පැහැදිලි දැන් අපි පටන් ගනිමු ආදේශ කාණ්ඩ වලින් ඇමයිනෝ කාණ්ඩේ මුලින් නම් කළ යුත්තේ එතකොට පළවෙනියා මත තමයි ඇමයිනෝ කාණ්ඩේ ඉන්නේ 1 ඇමයිනෝ දෙවෙනි ආදේශ කාණ්ඩේ පුතේ ඉන්නේ පස්වෙනියා මත 5 හයිඩ්‍රොක්සි නේද වෙන අවශේෂ කාණ්ඩ නැහැ පෙන්ට් ධන ඒන් පෙන්ටන් ANE අයින් වෙන්න ඕනේ ළමයි හේතුව මොකක්ද දෙවෙනියා මත ඕන් තියෙනවා ක්‍රියාකාරී කාණ්ඩය ගනිද්දී O අකුරෙන් පටන් ගන්න නිසා මෙතන අයින් කළා අපි 2 ඕන් පෙන්ටන් 2 ඕන් කියලා ගන්න වෙනවා. ඒතකොට මෙන්න මේ දෙකත් එළියට ගන්න පුළුවන්. ආයි මට නැවත මේක ලියන්න පුළුවන්. 1 amino 5
හයිඩ්‍රොක්සි මෙන්න මේක එළියට ගත්තාම 2 pentanone 2 pentanone ඔය උත්තරේ තියෙනව නේද ළමයි 2 amino 1 amino 5 hydroxy 2 pentanone ඔව් මේකට නිවැරදි උත්තරය 3 නිවැරදි උත්තරය 3 දෙවෙනි උත්තරයත් ඒ වගේමයි 1 amino 5 hydroxy ඔක්සෝ කියලා දාලා නෑ මේ ඔක්සෝ කියලා ගන්න බෑ මේක ඒ පුතේ මෙයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් මේකට ඔක්සෝ කියලා දාන්න බෑ ඒ වගේ අවධානයෙන් බලන්න ඒ නිසා දෙවෙනි පිළිතුර ගන්න බෑ විභාගෙදී මේකට සියලුම පිළිතුරු සඳහා නිදහස් ලකුණු ලබා දුන්නා නමුත් නිවැරදි පිළිතුර 3 නිදහස් ලකුණු ලබා දෙන්න හේතුව තමයි ආදේශ කාණ්ඩ දෙකකට වඩා අහන්න නැහැ කියලා තිබ්බ දෙකක් අහලා තියෙන නිසා තමයි මේක නිදහස් ලකුණු ලබා දුන්නේ. හරි? ඒ වුණාට මේක තමයි නිවැරදි නම. ඕල් දුන්නේ වෙනත් හේතුවක් නිසා. හොඳේ. නිවැරදි පිළිතුර තුන්වෙනි එක. හොඳයි. අපි මේ 2020 විභාග ප්‍රශ්නය සාකච්ඡා කරමු. මෑතකදී අහපු ප්‍රශ්නයක් 2020 ඒක ගැන සැලකිල්ලෙන් බලමු අපි ප්‍රශ්නය නිවැරදිව බලන්න ඒකේ ක්‍රියාකාරී කාණ්ඩ මොනවද ආදේශ කාණ්ඩ මොනවද කියලා අවධානයෙන් බලන්න 2020 සංයෝගයක් දීලා තියෙනවා ඒකේ මේ විදිහට තියෙන්නේ බලන්න OH කාණ්ඩය තියෙනවා CH2 කාණ්ඩයයි CH එකයි එයාට CH3 කාණ්ඩය තියෙනවා C ද්විත්ව බන්ධන ඔක්සිජන් එකයි මෙතන CH එකයි ද්විත්ව බන්ධනයක් CH එකයි පුතේ මෙතන Br එකක් තියෙනවා right අපි මේක ඇතුලේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික බලාගමු හොඳයි මට පේන්න තියෙනවා මෙතන කීටෝනයක් ඔව් මේක OH කාණ්ඩයක් ඒ කියන්නේ පුතේ මේක හයිඩ්‍රොක්සි කියලා නම් කරගන්න ඕනේ මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඕන් කියලා නම් වෙන්න ඕනේ පුතේ මෙතන Br කාණ්ඩය බ්‍රෝමෝ කියලා නම් වෙන්න ඕනේ සැලකිල්ලෙන් බලන්න හරි ඒකත් හරි මේකේ ආදේශ කාණ්ඩ ගොඩක් මෙතනත් ඉන්නවා එකක් ඒක මෙතිල් නේද මෙන්න අවශේෂ කාණ්ඩය අංක දාලා නැහැ අපි තාම අපි බලමු ඒක අවශේෂ කාණ්ඩය ඊන් කියලායි නම් කළ යුත්තේ අංක දැම්මොත් අංක දෙපැත්තටම දාන්න පුළුවන් වගේ පේනවා මෙහෙම දාගෙන යමු 1යි 2යි 3යි 4යි 5යි ඒක වැරද්දක් තියෙනවා වගේ අනිත් පැත්තට අංකණය කරලා බලමු 1යි 2යි 3යි 4යි 5යි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට නම් එකම අංකය ලැබෙනවා ඊළඟ නීතියට ගියාම අවශේෂ කාණ්ඩයට අවම අංකය එන්න ඕනේ නිල් පාට අංකන ක්‍රමය වැරදි මේ කහ පාට අංකන ක්‍රමයයි හරි ඒ නිසා මම නිල් පාට අංකන ක්‍රමය කපලා දානවා ඒක වැරදි දැන් නිදහසේ නම් කරමු පුතේ මුලින් නම් කරන්න ඕනේ කොහොමද පළවෙනියා මත නේද බ්‍රෝම කාණ්ඩය B අකුර මුලින් H අකුර ඊට පස්සේ නේද අවසානයේ M අකුර ඔන්න ආදේශ කාණ්ඩ නම් කරන විදිහ. ඒතර මුලින් නම් කරන්න වෙන්නේ බ්‍රෝම කාණ්ඩය
ඒකයි ඉන්නේ පළවෙනිය මත 1 බ්‍රෝමෝ 1 බ්‍රෝමෝ. ඊළඟට පස්වෙනිය මත හයිඩ්‍රොක්සි 5 හයිඩ්‍රොක්සි 5 හයිඩ්‍රොක්සි. ඒ වැඩෙත් හරි. හතරවෙනිය මත මෙතිල් කාණ්ඩේ ඉන්නවා 4 මෙතිල් 4 මෙතිල්. හතරවෙනිය මත මෙතිල් කාණ්ඩේ තියෙනවා. ආදේශ කාණ්ඩ නම් කළා ඉවරයි. කාබන් 5යිනේ පුතේ. එහෙනම් පෙන්ට් පළවෙනිය මත අවශේෂ කාණ්ඩේ ඉන්නේ 1 ඊන් අවශේෂ කාණ්ඩේ ඇල්කීනයක්. ඊ අකුර ගැන සැලකිල්ලෙන් බලන්න වෙනවා. තුන්වෙනිය මත තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ඔව් හිස්තැනක් තියලා ඊ අකුර අයින් කරලා 3 ඕන් කියලා ලියවෙන්න ඕනේ. ඔහොම ගත්තනම් හරි. ඒකෙත් ගැළපෙන උත්තරයක් තියෙනව නේද පුතේ? ඔව් පස්වෙනි උත්තරේ ගන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. ගැළපෙන උත්තරයක් තියෙනවා තුන්වෙනි එක. මේ අවුරුද්දෙත් ඕල් දුන්නා. හේතුව මේ ආදේශ කාණ්ඩ දෙකකට වඩා තියෙන නිසා ආදේශ කාණ්ඩ 4ක් නම් කළානේ. ඒ නිසා ඒ වුණාට ඔයාලා නිවැරදිව පිළිතුර ගන්න දැනගන්න ඕනේ. මොකද මූලධර්ම ටික සියල්ලම ඔයාලා දන්න නිසා. ඒ මූලධර්ම තමයි අපි විභාගෙදී භාවිතා කළ යුත්තේ. ඒ නිසා ගැළපෙන උත්තරේ එන්නේ 1 බ්‍රෝමෝ 5 හයිඩ්‍රොක්සි 4 මෙතිල් පෙන්ට් 1 ඊන් 3 ඕන්. පැහැදිලිද? ඔන්න මේ දක්වා ආපු විභාග ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරලා ඉවර කරලා තියෙන්නේ අපි. එතකොට නාමකරණය සම්බන්ධයෙන් විෂය කරුණු ටික විභාගෙදී යාලා පරීක්ෂා කරලා තියෙන විදිහ ගැන අවබෝධයක් දැන් ඔයාට තියෙනවා. හොඳයි. එතකොට පළවෙනි පාඩමේ කාබනික රසායන විද්‍යාවේ පළවෙනි පාඩම. ඒ කියන්නේ පුතේ 7 වෙනි ඒකකයේ පළවෙනි කොටස මෙතනින් ඉවර වෙනවා. ලකුණු කීපයක් අනිවාර්යයෙන් විභාගෙදී ලැබෙන කොටසක්. ඊළඟට අපි බලන්න ඕනේ මේ කොටසේ මේ පාඩමේ මේ 7 වෙනි ඒකකයේ සමාවයවිකතාවය කියන්නේ මොකක්ද කියලා. සමාවයවිකතාවය කියන්නේ මොකක්ද කියලා අපි අධ්‍යයනය කරමු. ඒක එච්චර අමාරු කොටසක් නෙමෙයි. දැන් ඔයාලට මතකයි අපි බලමු සමාවයවිකතාවය කියන්නේ මොකක්ද කියලා. හරි? හොඳයි. සමාවයවිකතාවය කියන්නේ පුතේ කිසියම් සංයෝගයක් සැලකුවාම එයාගේ එකම අණුක සූත්‍රයේ තියෙන හැබැයි භෞතිකව හරි රසායනික ගුණ අතින් හරි එකිනෙකට වෙනස් සංයෝග පවතිනවා නම් අන්නේ සංසිද්ධිය අපි සලකනවා සමාවයවිකතාවය කියලා. උදාහරණයක් මෙන්න ඔයාට අණුක සූත්‍රයක් දෙනවා. C3යි H6යි O1යි. මේ අණුක සූත්‍රයට ගැලපෙන්න මට මේ විදිය කීටෝනයක් ලියන්න පුළුවන්. අණුක සූත්‍රයට ගැලපෙනවා C3යි H6යි O1යි. ඇල්ඩිහයිඩයක් ලියන්න පුළුවන් CH2 C ද්විත්ව බන්ධන O1යි H1යි. එහෙම නේද පුතේ? මේකේ අසන්තෘප්තතාවයක් තියෙන නිසා ද්විත්ව බන්ධනයක් තියෙනවා කියලා උපකල්පනය කරන්න පුළුවන් CH2OH1යි C3යි H6 හරි නේද? O1යි. මේ OH එක මෙතනට දාන්න පුළුවන් CH2 ද්විත්ව බන්ධනයක් CH මෙතනට OH එක දැම්මා. දැන් මේක මෙතනට දාන්න බෑ නේද? මෙතන CH3 කළා. කාබන් 3යි හයිඩ්‍රජන් 6යි ඔක්සිජන් 1යි. මේ OH කැල්ල මෙතනට දානවා CH2 ලියන්න බෑ. මොකද OH කැල්ලක් දැම්මනේ. ද්විත්ව බන්ධනය එහෙමමයි. මෙතන CH එකයි
මෙතන CH3 එකයි 4යි 5යි 6යි කාබන් 3යි හයිඩ්‍රජන් 6යි ඔක්සිජන් 1යි මේ ඔක්කොටම තිබ්බ එකම අණුක සූත්‍රය පුතේ මේක කීටෝනයක් මේක ඇල්ඩිහයිඩයක් මේක ඇල්කොහොලයක් එකිනෙකට වෙනස් සංයෝග භෞතික ගුණ වෙනස් මේගොල්ලන්ගේ රසායනික ගුණ වෙනස් හැබැයි එකම අණුක සූත්‍රයේ තියෙන්නේ මෙන්න මේ concept එකට මේ සංසිද්ධියට අපි නමක් කියනවා සමාවයවිකතාව. මොකක්ද එහෙනම් සමාවයවිකතාවය කියන්නේ? එකම අණුක සූත්‍රයේ තියෙන හැබැයි ඒවායේ භෞතික ගුණ සහ රසායනික ගුණ අතින් එකිනෙකට වෙනස් නම් අපි මේ සංසිද්ධිය හඳුන්වනවා සමාවයවිකතාවය කියලා. පුතේ සමාවයවිකතාවයේ කොටස් 3ක් යටතේ මම අධ්‍යයනය කරනවා. ප්‍රධාන කොටස් දෙකකට අපි මේ සමාවයවිකතාවය ගන්නවා. එකක් තමයි ව්‍යුහ සමාවයවිකතාවය කියලා කියන්නේ. ව්‍යුහ සමාවයවිකතාව. හරි. අනිත් එක තමයි අපි සලකන්නේ ත්‍රිමාන සමාවයවික කියලා. ත්‍රිමාන සමාවයවික. right. පුතේ ව්‍යුහ සමාවයවික තුනක් ගැන අපි අධ්‍යයනය කරනවා. අපි ඒ තුන ගැන ඉස්සෙල්ලාම බලමු. ප්‍රධාන වශයෙන්ම අපි කියනවා දාම සමාවයවික, එතනින් ගියාම ස්ථාන සමාවයවික සහ ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික කියලා. අපි දාම සමාවයවිකයක් කියන්නේ මොකක්ද කියලා බලමු. මම ඉස්සලාම දාම සමාවයවිකයට යනවා. දාම සමාවයවික න්‍යෂ්ටි සමාවයවික කියලාත් කියනවා. පුතේ C5යි H12යි OH එකක් තියෙන ඔක්සිජන් එකක් තියෙන අණුක සූත්‍රයේ තියෙන්නේ. එයාට ගැලපෙන්න අපි ගොඩනගමු ව්‍යුහයන් CH3 CH2 කාබන් 5යිනේ. මේ වැඳලා හුරු වෙන්න CH2OH එක මං හිතන්නේ ගැලපෙනවා. ප්‍රාථමික ඇල්කොහොලයක් කාබන් දාමේ වෙනස් කරනවා. මේ CH3 CH2 එකයි මෙයාට CH3 එකක් දාලා ලිව්වා. කාබන් දාමේ වෙනස් කළාය. ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් කළාද පුතේ? නෑ, ඒකමයි. එකම ක්‍රියාකාරී කාණ්ඩය ඇල්කොහොලය. කාබන් දාමේ වෙනස්. හරි. අපිට මෙහෙම ගන්න පුළුවන් CH3 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 CH2OH. මං හිතන්නේ කාබන් ගාන සමානයි. ක්‍රියාකාරී කාණ්ඩ එකම අණුක සූත්‍රය එකම අගයක්. දැන් ඔයා පොඩි අදහසක් ගන්න ඕනේ. දාම සමාවයවිකයක් කියන්නේ එකම සදෘශ්‍ය ශ්‍රේණිය ඇල්කොහොලම තමයි. ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් නෑ. හරි. ක්‍රියාකාරී කාණ්ඩ එකමයි. වෙනස් මොනවද? අණුක සූත්‍රය සමානයි. අණුක සූත්‍රයත් සමානයි. හැබැයි කාබන් දාමය එකිනෙකට වෙනස්. එකම සදෘශ්‍ය ශ්‍රේණිය එකම අණුක සූත්‍රයේ තියෙන කාබන් දාමය වෙනස් නිසා ගොඩනැගෙන ව්‍යුහවලට අපි කියනවා දාම සමාවයවික, එහෙම නැත්නම් න්‍යෂ්ටි සමාවයවික කියලා. හරි. ඊළඟට අපි යනවා ස්ථාන සමාවයවික. හොඳයි. දාම සමාවයවික වලින් පස්සේ මම යනවා ස්ථාන සමාවයවික තියෙන තැන වගේ නේද? ස්ථාන සමාවයවික. right.
මම අණුක සූත්‍රයක් තෝරගන්නවා C3යි H8යි O1යි කියලා. කාබන් 3යි බලන්න නිවැරදිද කියලා. ඇල්කොහොලයක් ක්‍රියාකාරී කාණ්ඩය OH ම තමයි. මේක මට මේ විදිහට ලියන්න පුළුවන්. OH එකක් ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් නෑ පුතේ. එකම ක්‍රියාකාරී කාණ්ඩය එකම අණුක සූත්‍රය එකම කාබන් දාමය වෙනස් වෙලා තියෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන තැන. ඒ නිසා අපි ඒවා හඳුන්වනවා ස්ථාන සමාවේවික කියලා. ඒක ගැන අවබෝධයක් තියෙනවා දැන්. ස්ථාන සමාවේවික කියන්නේ ළමයි එහෙනම් එකම අණුක සූත්‍රය එකම ක්‍රියාකාරී කාණ්ඩය එකම කාබන් සැකිල්ල කාබන් 3යි ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන තැන වෙනස්. ඒවට කිව්වේ ස්ථාන සමාවේවික කියලා. අවසාන එක ඔයාලට මතකයි ක්‍රියාකාරී කාණ්ඩ සමාවේවික නේද? ක්‍රියාකාරී කාණ්ඩ සමාවේවික. මම ගන්නවා ඒකට ගැලපෙන්න අණුක සූත්‍රයක්. අපි මුලින්ම ගත් එක බලමු පුතේ. C3යි H6යි O1යි CH3 C ද්විත්ව බන්ධන OCH3 කීටෝනයක් CH3 CH2 C ද්විත්ව බන්ධන OH ඇල්ඩිහයිඩයක්. එකම අණුක සූත්‍රය හැබැයි ක්‍රියාකාරී කාණ්ඩයකින් එකට වෙනස්. ඒ වගේ අපි හඳුන්වනවා ක්‍රියාකාරී කාණ්ඩ සමාවේවික කියලා. පැහැදිලි? ව්‍යුහ සමාවේවික වර්ග 3යි. ළමයි මේක ගැන අඩු අවධානයක් තියෙන්නේ. ඒ නිසා විභාගෙදී ප්‍රශ්න කරන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒවා වේගයෙන් මතක් කරගන්න මේ විෂය කරුණු. හරි? හොඳයි. අපි ඊළඟට ත්‍රිමාන සමාවේවික වලට යමු. ත්‍රිමාන සමාවේවික ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් ජ්‍යාමිතික සමාවේවික. එකක් තමයි ජ්‍යාමිතික සමාවේවික කියලා කියන්නේ. ජ්‍යාමිතික සමාවේවික. ජ්‍යාමිතික සමාවේවික. පුතේකට තව නමක් කියනවා. පාර ත්‍රිමාන සමාවේවික. පාර ත්‍රිමාන සමාවේවික කියලාත් කියනවා. සමාවේවික. අනිත් එක තමයි ප්‍රකාශ සමාවේවික. ප්‍රකාශ සමාවේවික. හරි? මේකට තව නමක් කියනවා. අපි ඒකට කියන්නේ ප්‍රතිරූප සමාවේවික කියලා. ප්‍රතිරූප සමාවේවික. සමාවේවික ආකාර දෙකයි. ජ්‍යාමිතික ප්‍රකාශ. මොකක්ද ජ්‍යාමිතික කියන්නේ? අපි ඒකට යමු. විෂය නිර්දේශය කතා කරන්නේ කාබන් කාබන් ද්විත්ව බන්ධනය සැලකුවාම එයාගේ මෙන්න මේ කාබන් දෙපැත්තේ ඔයාට මතකයි මේ කාබන් පරමාණු දෙන්නට එකිනෙකට වෙනස් කාණ්ඩ බැඳිලා නම් C සහ D කියලා හිතන්න. මෙයා උඩ ඉන්න දෙවෙනි කාබන් මත D අනිවාර්යයෙන්ම A අසමාන වෙන්න ඕනේ B සහ පළවෙනි කාබන් මතදී කවුද පුතේ ඉන්නේ? C සහ D අසමාන වෙන්න ඕනේ. අන්න එහෙම තියනවා නම් අපි කියනවා ඒගොල්ලෝ ජ්‍යාමිතික සමාවේවිකතාව පෙන්නනවා. ඒතර ජ්‍යාමිතික සමාවේවිකතාව පෙන්වන අවශ්‍යතාවය තමයි මේ ඇල්කීනේ දෙපස කාබන් පරමාණු මත එකිනෙකට අසමාන කාණ්ඩ දෙකක් පැවතීම. මෙතන හෝ කියලා කැලලක් නැහැ. මේ දෙකම අසමාන වෙන්න ඕනේ. A B ට අසමාන වෙන්න ඕනේ.
CD ට අසමාන වෙන්න ඕනේ. පැහැදිලි? හොඳයි. ඒ ජ්‍යාමිතික සමාවේවිකතාවේදී තව විශේෂ දෙයක් තියෙනවා. මෙහෙම ජ්‍යාමිතික සමාවේවිකතාවය පෙන්නනවා නම් කවුරු හරි කෙනෙක් ජ්‍යාමිතික සමාවේවිකතාව පෙන්නනවා නම් එයා සමහර විට මෙහෙම එක්කෙනෙක් වෙන්න පුළුවන් පුතේ මේ C හිතන්නකෝ මෙහෙම H එකයි CH3 එකයි මෙතන ක්ලෝරින් එකයි Br එකයි මෙහෙම එක්කෙනෙක් වෙන්න පුළුවන් ජ්‍යාමිතික පෙන්නනවනේ මේ වගේ එක්කෙනෙක් වෙන්නත් පුළුවන් මේ මෙතන CH3 එකයි මෙතන H එකයි මෙතන CH3 එකයි Br එකයි එකිනෙකට සමාන මෙයා උඩ අසමාන කෑලි දෙකක් මෙයා උඩ අසමාන කාණ්ඩ දෙකක් නේද මේ CH3 කාණ්ඩ දෙක එකම පැත්තේ තියෙනවා නම් අපි ඒකට කියනවා පුතේ සිස් ආකාරය කියලා ජ්‍යාමිතික පෙන්නනවා සිස් ආකාරයත් පෙන්නනවා මේක ජ්‍යාමිතික පෙන්නනවා සිස් ආකාරය නෙමෙයි වෙනත් ආකාරයකුත් නෙමෙයි ජ්‍යාමිතික විතරයි මෙයා තව ප්‍රභේද තියෙන්න පුළුවන් පුතේ මෙහෙම CH3 මෙයාට Br එක මෙයා උඩ ඉන්න දෙන්න අසමානයි හරි මේක උඩ H එක මෙතන CH3 මෙයා උඩ ඉන්න දෙන්න එකිනෙකට අසමානයි එහෙනම් ජ්‍යාමිතික පෙන්නනවා හැබැයි බලන්න මෙන්න මේ සමාන කෑලි දෙකක් දෙපැත්තට ගිහිල්ලා නේද ඒ වගේ ආකාර පෙන්නනවා කියනවා අපි ට්‍රාන්ස් ආකාරය කියලා ජ්‍යාමිතික සමාවේවිකතාව පෙන්නන අයට සිස් ආකාරයේ විදිහට ඉන්නත් පුළුවන් ට්‍රාන්ස් ආකාරයේ විදිහට ඕනනම් ඉන්නත් පුළුවන් ඒ දෙකම නැතුව ජ්‍යාමිතික සමාවේවිකතාව පෙන්වන්නත් පුළුවන් ළමයි මෙන්න මේක අමතක කරන තැන highlight කරගන්න වේගයෙන් මතක් කරගන්න පැහැදිලි අපි ඉවර කළේ ජ්‍යාමිතික සමාවේවිකතාවය කියන්නේ මොකක්ද කියලා බලන්න අපි ඊළඟට යමු මේ කොටසේ තියෙන අවසාන කොටස ප්‍රතිරූප සමාවේවිකතාවය එහෙම නැත්නම් ප්‍රකාශ සමාවේවිකතාවය කියන්නේ මොකක්ද කියලා පුතේ මෙහිමයි ඒකෙදී කිසියම් කාබන් පරමාණුවක් මත අපි හිතමු මෙහෙම එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් බැඳිලා නම් A B C සහ D මේ කාණ්ඩ හතර එකිනෙකට අසමාන නම් නේද මතක් කරන්න මේ කාණ්ඩ හතර එකිනෙකට අසමාන නම් ඒ ප්‍රභේදය අපි සලකනවා ප්‍රතිරූප එහෙම නැත්නම් ප්‍රකාශ සමාවේවික කියලා ප්‍රතිරූප එහෙම නැත්නම් ප්‍රකාශ සමාවේවික කියලා පැහැදිලි මේක දර්පණයක් ගාවින් තියලා බැලුවොත් අපිට අණු අරන් ගිහිල්ලා දර්පණය ගාවින් තියන්න බෑ අපිට එහෙම පේන්නේ නැහැ හැබැයි මේක එහෙම බැලුවොත් එයාගෙන් ලැබෙන්නේ පුතේ ප්‍රතිරූපය ඒ කියන්නේ මෙතන D ලැබෙනවා මෙතන C ලැබෙනවා ඔව් මේක කඩිරිනේ මේක B ලැබෙනවා මේ දෙන්න එකිනෙක මත සමපාත කරන්න බෑ කියලා කියන්නේ අපි එකිනෙක මත තියන්න බෑ අන්නේ වගේ ප්‍රභේද තමයි අපි ප්‍රතිරූප සමාවේවික එහෙම නැත්නම් ප්‍රකාශ සමාවේවික කියලා කියන්නේ හරි එතකොට මෙන්න මේ කාබන් පරමාණුවට අපි විශේෂ නමක් කියනවා පුතේ කයිරැල් මෙහෙම එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් තියෙන කාබන් පරමාණුවක් හිටියොත් අපි යාට නමක් කිව්වා කයිරැල් කාබන් එහෙම නැත්නම් ප්‍රකාශ සක්‍රීය කාබන් කියලා හරි ඒගොල්ලන්ට තව විශේෂයක් තිබුණා ඔයාට මතකයි තල ද්‍රවිතාලෝකය හිතන්නකෝ මෙහෙම මේ තියෙන්නේ ප්‍රකාශ සමාවේවිකතාවය වෙනවද නැද්ද කියලා බලන්න අවශ්‍ය කරන සාම්පලය අදාළ සංයෝගය right සංයෝගය
මේ සංයෝගය හරහා අපි තල ද්‍රවිත ආලෝකයේ යවුවොත් තල ද්‍රවිත ආලෝකය right තල ද්‍රවිත ආලෝකයේ යවුවොත් පුතේ මෙතනින් එළියට එන ආලෝක කදම්බය මේක පැත්තකට භ්‍රමණය වෙන්න පුළුවන් එක්ක මේ පැත්තට එක්ක මේ පැත්තට යනවා තල ද්‍රවිත ආලෝකය භ්‍රමණය කරවන්න පුළුවන් නම් ඒ සංයෝගය ප්‍රකාශ සක්‍රියයි තල ද්‍රවිත ආලෝකයේ භ්‍රමණය කරන්නේ මේ තල ද්‍රවිත ආලෝකයේ ගමන් මාර්ගය වෙනස් කරන්නේ නැතිනම් ඒ සංයෝගය අපි සලකනවා ප්‍රකාශ සක්‍රිය නැහැ ප්‍රකාශක්‍රිය සංයෝගයක් ඒක අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් එකම කාබන් මත එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් පැවතීම මගින් පැහැදිලි අපි වේගයෙන් පුනරීක්ෂණය කරගත්තේ සමාවේවිකතාවයේ තියෙන ආකාර දෙක වේගයෙන් මතක් කරන්න පුතේ අපි ප්‍රධාන ආකාර දෙකක් ගත්තා එකක් ව්‍යුහ සමාවේවික අනිත් එක අපි ගත්තා ත්‍රිමාන සමාවේවික කියලා කොටස් දෙකක් ව්‍යුහ සමාවේවික වාට මතකයි ප්‍රධාන කොටස් තුනයි දාම ස්ථාන සහ ක්‍රියාකාරී කාණ්ඩ සමාවේවික කියලා ත්‍රිමාන සමාවේවික ප්‍රධාන ආකාර දෙකයි ජ්‍යාමිතික සමාවේවික සහ ප්‍රතිරූප අවයව සමාවේවික කියලා ඒකේ ජ්‍යාමිතික සමාවේවිකතාව අපි වෙනම පුනරීක්ෂණය කරගත්තා ඊට පස්සේ අපි ප්‍රකාශ සමාවේවිකතාව එහෙම නැත්නම් ප්‍රතිරූප සමාවේවිකතාව විස්තර කරගත්තා හොඳයි එතකොට මේ ඒකකයට අදාළ සියලුම સિદ્ધාන්ත කරුණු පුනරීක්ෂණය කරගත්ත අපි ඊට පස්සේ අපි විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරා 2012 ඉඳන් මේ දක්වා පැවති විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරා ඒකෙදී අපි බැලුවා අපි ඉගෙනගත්ත විෂය කරුණු ටික ප්‍රායෝගිකව විභාගෙදී භාවිතා කරන්නේ කොහොමද කාලය කළමනාකරණය කරලා වේගයෙන් ලකුණු ටික අවශ්‍ය ලකුණු ප්‍රමාණය ගන්න කොහොමද කියලා ඒවට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියලා අපි අධ්‍යයනය කරා. ඒ නිසා නැවත මේ කරුණු ටික නැවත පුනරීක්ෂණය කරමින් ඔයාලට ලබා දීලා තියෙන අභ්‍යාස ටික සාකච්ඡාට පුරුදු වෙමින් නැවත ඔයාලා මේක පුනරීක්ෂණය කරගෙන මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කාබනික රසායන විද්‍යාවට අදාළ මේ කොටසේ සම්පූර්ණ ලකුණු ලබා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාව ඔයාලට සලසා දීපු සබරගම් පළාත් අධ්‍යාපන කාර්යාලයට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාව ඔයාලට ලබා දීම සම්බන්ධයෙන්. එහෙනම් අපේ බලාපොරොත්තුව දුවේ පුතේ ඔයාලගේ විභාග කඩේම හොඳින් ගොඩ යාම සඳහා හොඳින් සාර්ථක කර ගැනීම සඳහා මේ ලැබුණු කාලය සහ ලැබුණු අවස්ථාව උපරිම ප්‍රයෝජනයට අරගෙන ඉහළ ප්‍රතිඵලයක් කරා ඔබ රැගෙන යාමට ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි මේ කටයුත්ත අවසන් කරමු. බොහොම ස්තුතියි.